මේ කවුද මේ ඉතිහාසඥයා? ඉතිහාසඥ කියන්නේ මේ ඉතිහාසය අධ්‍යයනයේදී ඉතිහාසඥයාගේ කාර්යභාරය මොකක්ද කියන එක ප්‍රශ්නේ නිරන්තරව සාකච්ඡාවට භාජන වෙනවා. මේ නිදහස් යුගය කියන එක වෙනම රාජ්‍ය නැති වුණාට වෙනම රාජ්‍ය ඉල්ලන ભેද වෙච්චි යුගයක්. ලංකාව ජනවාස වීම ගැන අධ්‍යයනය කරනවා නම් රතවාහන තදබදේ වගේ අපිට ගිහින් බලන්න බෑනේ කොහොමද ජනවාස වුනේ කියලා. මූලික වශයෙන්ම කෙරෙන්න ඕන කියලා කියන්නේ ඉතිහාසඥයා අධ්‍යයනය කරනවා කියන එකම නෙවෙයි. ශ්‍රද්ධාවන්තයන්ට ගැලපෙන විදිහට ඉතිහාසය ලිවීම කියන එක වෙනම දෙයක්. අයිබෝන් ඔබට සාහිත්‍යයට දවසින් දවස නිර්මාණ බිහි වෙනවා. නමුත් එය උසස් නිර්මාණ කෘතියක් බවට පත්වන්නේ කොහොමද? සහෘදයා තුළ රසයක් මතු කරන්නටත්, එවැගේම ආස්වාදයක් ලබා දෙන්නටත්, එවැගේම තමයි සහෘදයාගේ ප්‍රබුද්ධ මනස ඇති කිරීමේ කාර්ය සාහිත්‍යවේදියා තුළ පැවැරෙනවා. ඉතින් ඒ ප්‍රබුද්ධ සහෘදයා බිහි කිරීමේ වගකීම පොතයි හිතයි දරන නිසාවෙන් අද දවසෙත් අපි මේ ආකාරයෙන් ආරම්භ කරනවා පොතයි හිතයි වැඩසටහන. මේ ඉතිහාසයට ඒ වගේම මේ සාහිත්‍යයට නවකතා එකතු වෙනවා, කෙටි කතා එකතු වෙනවා, කවි එකතු වෙනවා. ඒ වගේම තමයි පර්යේෂණ කෘති එකතු වෙනවා. අද දවසේ අපි තෝරා ගන්නවා ජී.සී. මෙන්ඩිස් නැමැති ඉතිහාසඥයා පිළිබඳව ලියවුණු පර්යේෂණ කෘතිය. එය රචනා කරේ ඒෂාන් ඉමල්ක විජේරත්න මහත්මයා. අද දවසේ අපි ඒ පිළිබඳවයි විචාරයට ලක් කරන්නේ. ඒ සඳහා විචාරයන් ලබා දෙන්නට අපි මැදිරියට කැඳවා ගත්තා විචාරකයින් දෙපළක් අපි හඳුනා ගනිමු. ඔවුන් සම්මානිත මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය, අපි ඔබ බොහොම ගෞරවයෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම තමයි මහාචාර්ය නිර්මල් රංජිත් දේවසිරි මහත්මයා, අපි ඔබව බොහොම ගෞරවයෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම තමයි වෙනදා වගේ වැඩසටහන මෙහෙවන්නට සුමුදු චතුරානි ජයවර්ධන අපිත් එක්ක ඉන්නවා. අපි සූදානම් වෙනවා මේ සඳහා විචාරයන් ලබා දෙන්නට. අපි මේ අවස්ථාව ලබා ගන්නේ ජී.සී. මෙන්ඩිස් නැමැති පර්යේෂණ කෘතිය සම්බන්ධව ඒෂාන් ඉමල්ක විජේරත්න මහත්මයා දක්වන අදහස් විමසන්නට. මගේ මේ අධ්‍යයනය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ ලිවීම එහෙම නැත්නම් ඉතිහාසකරණය ගැන. ඊ.එච්. කා කියන ඉතිහාසඥයා ඉතිහාසය යනු කුමක්ද කියන ග්‍රන්ථයේ සඳහන් කරනවා ඉතිහාසය හැදෑරීමට පෙර ඉතිහාසඥයා හදාරන්න කියලා. ඒ නිසා මම මේ හදාරන ඉතිහාසඥයා ගැරට් චාම්ස් මෙන්ඩිස් එහෙම නැත්නම් ජී.සී. මෙන්ඩිස්. ඒ වගේම ඔහු මේ ග්‍රන්ථයේ හඳුන්වන්නේ ශ්‍රී ලාංකීය නූතන ඉතිහාසකරණයේ පුරෝගාමියා කියලා. මේ සඳහා මට අරමුණ ලැබෙන්නේ අපේ ලංකාවේ ඉතිහාසකරණය කියන්නේ දීර්ඝ සම්ප්‍රදායක්. ඒ වුණත් 16 වන සියවසෙන් පස්සේ යුරෝපීය බලපෑම් ලංකාවේ ඉතිහාසකරණයට ලැබෙනවා. ඒ නිසා නිදහස ලබන්නට පෙර ලංකාවේ මුල් පරපුරේ ඉතිහාසඥයෙකුණ ජී.සී. මෙන්ඩිස් පශ්චාත් උපාධි අධ්‍යාපනය ලබන්නේ අපරදිග විශ්වවිද්‍යාලවල, විශේෂයෙන් ලන්ඩන් විශ්වවිද්‍යාලය සහ මියුනිච් විශ්වවිද්‍යාලය ඇසුරේ. මේ කාලේ යුරෝපයේ පුරා පැතිරලා යනවා නීබර් සහ රංක කියන ශාස්ත්‍රඥයන් යටතේ වර්ධනයට පත්වන විචාරාත්මක ඉතිහාස සම්ප්‍රදාය. ඉතින් මෙන්ඩිස්ට ආభాසය ලැබෙන්නේ මේ සම්ප්‍රදාය තුලින්. නමුත් මට මොහු විශේෂ වෙන්නේ හේතුවක් තියෙනවා. ඒ තමයි ජර්මනී නට්සිවාදයේ වර්ධනය වෙන අවධියක එරටෙහි අධ්‍යාපනය ලබන මෙන්ඩිස් ඒ ගුරුකුලයට පවා එරෙහිව යමින් තම මතවාද ඉදිරිපත් කරපු වෘත්තීය ඉතිහාසඥයෙක් වුණා. ඒ නිසා ඔහු ලංකාව තුල කරපු ශ්‍රී ලංකාවේ පාලි වංශ කතා ගැන කරපු අධ්‍යයන, ඊට පස්සේ ගත්තාම බ්‍රිතාන්‍ය අධිලේඛන වාර්තා ගැන කරපු අධ්‍යයන, ඒ විතරක් නෙමෙයි ලංකාවේ පුරාතන සහ නූතන ඉතිහාසකරණය පිළිබඳව ඔහු කරපු අධ්‍යයන එතෙක් ලංකාවේ තිබ්බ සාම්ප්‍රදායික ඉතිහාසකරණයට වඩා වෙනස් ශික්ෂණ සම්ප්‍රදායක් බවට පත් වෙනවා. ඒ නිසා ලංකාවේ විද්‍යාත්මක ඉතිහාසකරණයේ හැරවුම් ලක්ෂ්‍ය බවට පත් වෙන්නේ ජී.සී. මෙන්ඩිස්. ඒ නිසා මම මේ තුලින් උත්සාහ කළා ඉතිහාසය, ඉතිහාසඥයා සහ ඉතිහාසකරණය අතර තියෙන සහ සම්බන්ධතාව කෘතියක් තුලින් පෙන්වා දීම තමයි මේ කෘතිය මගේ අරමුණ බවට පත් වෙන්නේ. ඔව්.
ඔබ ඒ අසා සිටියේ ජී.සී. මෙන්ඩිස් නැමැති ඉතිහාසඥයා පිළිබඳව ලියවුණ පර්යේෂණ කෘතිය පිළිබඳව ඒෂාන් ඉමල්ක විජයරත්න මහතා දැක්වූ අදහස්. අපි දැන් සූදානම් වෙනවා පළවෙනි විචාර වටය ආරම්භන්නට. සුමුදු ඔබට තිබෙනවා ඒ සඳහා අවස්ථාව දැන්. ස්තුතියි අමා. මහාචාර්යතුමනි මම ඔබතුමාට මුලින්ම යොමු වෙන්නේ අපි සිද්ධීන් අධ්‍යයනය නොකොට එහෙම නැත්නම් සිද්ධීන් අධ්‍යයනයෙන් බැහැර වෙලා ඒ ඉතිහාසඥයන් අධ්‍යයනය කිරීමේ වැදගත්කම ගැන ඒකෙන් අපිට ඉතිහාසයට කියවා ගැනීමක් ලබා ගන්න කොහොමද කියන කාරණය ගැන කතා කරා. මේ කෘතියේ මේ ජී.සී. මෙන්ඩිස් පිළිබඳව සම්පාදනය වෙලා තිබෙන මේ කෘතියේ මාතෘකාවෙම තියෙනවා මේ ඉතා වැදගත් වචනයක්. ඒක තමයි මේ ඉතිහාසකරණය කියන එක. දැන් ඉතිහාසකරණය කියලා කියන්නේ අපි ඒ කියන්නේ මූලික වශයෙන් ඉතිහාසකරණයේදී අපි අවධානය යොමු කරන්නේ මොන ආකාරයටද අපි මේ ඉතිහාසයෙහි නියැලෙන්නේ. නැත්නම් මේ දැන් ඉතිහාසය කියලා කියන්නේ මේක ටිකක් බොහොම සංකීර්ණ මාතෘකාවක්. බොහොම විවිධ සමාජයේ විවිධ අදහස් තිබෙන මාතෘකාවක්. දැන් ඉතිහාසය කියලා කියන්නේ එක්තරා විදිහක දැනුම් පද්ධතියක් කියලා කියන්න පුළුවන්. අපි අතීතය පිළිබඳව අවබෝධය ලබන ආකාරය තමයි ඉතිහාසය මගින් කරන්නේ. ඉතින් කොහොමද මේ ඉතිහාසය මේ දැන් අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් දැන් ඔය වෙනත් සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් තියෙන දැනුම් පද්ධති අපි හිතමු සමාජ විද්‍යාව කියලා කියන්න පුළුවන්, දේශපාලන විද්‍යාව කියලා කියන්න පුළුවන්. අපි බොහෝ විට ඒවදී අධ්‍යයනය කරන්නේ සමකාලීනව තිබෙන සංසිද්ධීන්. හරි. දැන් අපි හිතමු දැන් අපි ඉස්සරහා තිබෙන සංසිද්ධීන් අපි හිතමු සමාජ විද්‍යාඥයෙක් අපි හිතමු කොළඹ නගරයේ තියෙන මේ රථවාහන තදබදය අධ්‍යයනය කරනවා කියලා කියමු. ඔහුට හෝ ඇයට පුළුවන් ඒ රථවාහන තදබදය දිහා බලන් ඉඳලා ඒ පිළිබඳව දත් එකතු කරලා හරි ඒ දත්ත මදි නම් නැවතත් එතෙන්ට ගිහින් ඒ සංසිද්ධියට අභිමුඛ වෙන්න. සහභාගීත්ව නිරීක්ෂණය කියන්නේ. සහභාගීත්වෙම නෙමෙයි. සහභාගීත්වය කියලා කියන්නේ ඒකත් කරන්න පුළුවන්. දැන් මේ ට්‍රැෆික් එකේ වාහනයක් අරගෙන යන්න පුළුවන්. එතකොට ඒක සහභාගීත්වය. පැත්තකින් ඉඳලා බලන්නත් පුළුවන්. හරි. බාහිර නිරීක්ෂකයෙක් වෙන්නත් පුළුවන්. මේ දෙකම කොහොමත් ඒ කියන්නේ ඒ පර්යේෂකයා සහ සංසිද්ධිය කියන එක මේ කියන්නේ සමකාලීනව පවතිනවා. දැන් ඉතිහාසයේ වෙනස්නේ. ඉතිහාස අධ්‍යයනයේ තියෙන මූලික ගැටලුවක් තමයි මේ අපේ මේ සංසිද්ධිය අපි අධ්‍යයනය කරන සංසිද්ධිය නැත්නම් අපි කියන එකට මේ object of the study අපි අධ්‍යයනය කරන දේ සමකාලීනව පවතින්නේ නැහැ. ඒ කියන්නේ ඒකේ මූලික වශයෙන් දැන් අපි හිතමු දැන් ඒකේ තියෙන ඒක කාලය වශයෙන් එහාට යන්න තව ප්‍රශ්න තියෙනවා. මම මේක දිග කතාවක් කෙටියෙන් කියනවා නම් අහපු ප්‍රශ්නෙට දැන් මේ නිසාම සහ තවත් කාරණා නිසා දැන් මේ අධ්‍යයනය කරන කෙනාගේ වැදගත්කම ඉතාම වැදගත්. ඒ කියන්නේ මේ මෙතෙන්දී නම් අර හිස්ටෝරියන් නැත්නම් ඉතිහාසඥයාගේ කාර්යභාරය කියන එක වැදගත්. හරි. ඒක නිසා නිතරම ඔය සාමාන්‍යයෙන් ඉතිහාසය පිළිබඳ ශික්ෂණ සම්ප්‍රදාය තුල මේ කවුද මේ ඉතිහාසඥයා? ඒ කියන්නේ මේ ඉතිහාසය අධ්‍යයනයේදී ඉතිහාසඥයාගේ කාර්යභාරය මොකක්ද කියන එක ප්‍රශ්නේ නිරන්තරව සාකච්ඡාවට භාජන වෙනවා. ඒ නිසා කියන්නේ මම හිතන්නේ අන්න ඒ නිසා තමයි අත වශයෙන්ම දැන් මේ ඒෂාන් විජයරත්නගේ මේ ප්‍රයත්නය වැදගත් වෙන්නේ ඔහු කරලා තියෙන්නේ ලංකාවේ ඉතිහාස අධ්‍යයන ශාස්ත්‍රය තුල වැදගත් මේ පුරෝගාමී තමයි ජී.සී. මෙන්ඩිස්. අනේ කියන්නේ ඒ නිසා අන්නේ ඒක අපි පස්සේ ගැන තව දුරටත් කතා කරමු. ඒ නිසා මේ ඉතිහාසඥයා අධ්‍යයනය කිරීම කියන එක. හරි. මේ ඉතිහාසකරණයේදී අර ඒ ඔබ්ජෙක්ට් එක නැත්තම් ඒ ඉතිහාසඥයාගේ අවධානයට ලක් වෙන තේමා පිළිබඳ අධ්‍යයනය කිරීම වගේම වැදගත් වෙනවා. ඒක තමයි මට
දෙන්න පුළුවන් කෙටිම උත්තරේ. මහාචාර්යතුමියනි මේ අපේ මහාචාර්යතුමා කියපු තැනින්ම ගත්තොත් ඉතිහාසඥයා අධ්‍යයනය කිරීම. මේ අධ්‍යයනය කිරීම ඇතුලේ අපිට පෙර ඉතිහාසඥයන්ගේ ඡායාවක් පේනවද? එහෙම නැත්නම් වෙනම අපි මේ ඉතිහාසඥයා ගන්නවද? කොහොමද මේ අධ්‍යයනය කරන්නේ අපි? දැන් මෙතන ඒ ප්‍රශ්නෙට බැලුවොත් අපි මේ මූලික වශයෙන්ම මෙතන කෙරෙන්න ඕන කියලා කියන්නේ ඉතිහාසඥයා අධ්‍යයනය කරනවා කියන එකම නෙවෙයි. දැන් ඉතිහාසය අධ්‍යයනය කරන්න ඉස්සර ඉතිහාසඥයා අධ්‍යයනය කරන්න කියලා තමයි මේ කතුවරයා ඒ කියන අවධානය යොමු කරා කියලා තමයි ඉස්සෙල්ලා අදහසින් කිව්වේ. ඒකට ඉතිහාසඥයා අධ්‍යයනය කිරීමක් නෙමෙයි ඉතිහාසඥයාගේ අරමුණ. එහෙම නැත්නම් ඉතිහාසය යොමු වෙලා තියෙන්නේ කොතෙන්ද කියන එක තමයි අපි අධ්‍යයනය කරන්න ඕනේ. එතකොට ඉතිහාසඥයාගේ අරමුණයි එයා කියන්නේ මොකද්ද? මොකක් සඳහාද එයා උත්සාහ කරන්නේ? කියන එක තමයි එයා අධ්‍යයනය කරනවා කියන්නේ. එතකොට එහෙම නැතුව ඉතිහාසයේ ඒ පුද්ගලයා ගැන අධ්‍යයනය නෙමෙයි. මේ ජී.සී. මෙන්ඩිස් මහත්මයාම මේ එතුමාගේ මේ ලංකා ඉතිහාසයේ ගැටලු කියන මේ පොතේ පැහැදිලිවම කියනවා ඉතිහාසය කියන්නේ මොකක්ද? ඉතිහාසඥයා කෙරෙහි යොමු කළ යුතු අවධානය මොකක්ද කියන එක පිළිබඳව ඔහු පැහැදිලිව කියනවා. ඒ නිසා අපි මුලින්ම මෙතෙන්දී දැනගන්න ඕන ඉතිහාසය කියන්නේ මොකද්ද? ඉතිහාසය කියන්නේ මොකද්ද කියලා කිව්වොත්, ඊටාම කෙටියෙන් කිව්වොත් ඉතිහාසය කියලා කියන්නේ මේ මනුෂ්‍ය සමාජයේ පුද්ගලයන් කියන එක නෙවෙයි, මනුෂ්‍යයා මිනිසා කියන මේ මනුෂ්‍ය සමාජයේ අපි කරන කියන දේවල් පිළිබඳ ගොඩනැගිලා තියෙන තත්ත්වය. අපි ඒකට සිවිලිසේෂන් එහෙම නැත්නම් ශිෂ්ටාචාරය කියන්න පුළුවන්, එහෙම නැත්නම් සભ્યත්වය කියන්න පුළුවන්. රටක් ගත්තාම ඇත්තටම මේක සભ્યත්වය. එතකොට ඒ සભ્યත්වය ගොඩනැගුණේ කොහොමද? ඒක ගොඩනැගුණු ආකාරය ඉගෙන ගන්න එක තමයි ඉතිහාසය කියන්නේ. ඉතිහාසකරණය කියන්නේ ඒක ගොඩනැගුණු ආකාරය විචාරාත්මකව අධ්‍යයනය කරන එක. ඒ විචාරාත්මකව අධ්‍යයනය කරන්න නම් මූලාශ්‍ර තියෙන්න ඕනේ. ඒතර අර ඉතිහාසය ලියනකොට එතකොට මූලාශ්‍ර හැදෙනවා. ඉතිහාසය ලිවීමෙන් මූලාශ්‍ර හැදෙනවා. දැන් අපි උදාහරණයක් කියමුකෝ. උදාහරණයක් කිව්වොත් දැන් මහාවංශය. අපි හැමෝම කියන්නේ අපේ රටේ ඉතිහාසය ලියලා තියෙන ප්‍රධාන පොත. ලෝකේ වෙනත් කොහොම රටකවත් නැති ධර්මයට නැති විදිහට අපේ රටේ ඉතිහාසය ලියලා තියෙන පොත කියලා. නමුත් අපේ රටේ ඉතිහාසය ලියලා තියෙනවා කිව්වට ඒකේ තියෙන්නේ අර ඉතිහාසය ඉගෙන ගන්න. අර මං කියන අපේ ඒ රටක ගොඩනැගෙන දේශපාලන ක්‍රමය, සමාජ ක්‍රමය, ආර්ථික ක්‍රමය, සංස්කෘතිය කියන ඔය සියලු ක්ෂේත්‍ර, ඒ සભ્યත්වයේ ක්ෂේත්‍රය ටික වර්ධනය වූ ආකාරය තමයි ඉතිහාසයෙන් ඉගෙන ගන්නෙ. එතකොට අන්න ඒවා එකින් එක වර්ධනය වූ ආකාරය තමයි අර පොත්වල තියෙන්නේ. ඒක විමර්ශනය කරලා විචාරාත්මකව ඒ මූලාශ්‍රයේ විචාරාත්මකව අධ්‍යයනය කරන එක තමයි ඉතිහාසකරණය කියන්නේ. එතකොට ඉතිහාසකරණය මේ ජී.සී. මෙන්ඩිස් මහත්මයා තමයි මුලින්ම ඉතිහාසකරණය කියන්නේ අපේ පරණ ලියවිච්ච හුඟා පොත් තියෙනවා. දීපවංශය තියෙනවා, මහාවංශය තියෙනවා, තූපවංශය තියෙනවා, ඒ විදිහේ සිද්ධාර්ථ සංගරාව තියෙනවා. ඒ වගේ එක එක පොත් තියෙනවා. හුඟක් ඔය මේ ජී.සී. මෙන්ඩිස් මහත්මයා ලියන්න ඉස්සර ලියවිච්ච පොත්. ඒ පොත්වල තියෙන්නේ අර අපේ සભ્યත්වයේ වර්ධනය වූ ආකාරය, භාෂාව වර්ධනය වූ ආකාරය, අපේ සමාජයේ වර්ධනය වූ ආකාරය, විජය රජුගේ කාලේ ඉඳලා දේශපාලනය ගොඩනැගුණු ආකාරය පොත්වල තියෙනවා. නමුත් ඒවා මූලාශ්‍ර කරගෙන අපි ඒක විශ්ලේෂණය කරන්න ඕනේ, විග්‍රහ කරන්න ඕනේ. ඇත්තටම මේ අපි ඇවිදින් ඉන්නේ කොතෙන්ද? අපි යන්නේ කොහෙටද කියන එක බලන්න. එතකොට එතෙන්දි බලපාන කාරණා දෙකක් තියෙනවා. ඕනෑම රටක මේ සભ્યත්වය ගොඩනැගීමේදී බලපාන කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ඒ රටේ පරිසරය. ඒ රටේ පරිසරය වෙනස් වෙනවා. අනිත් එක තමයි ඒ රටේ ජනතාව අදහන ඇදහිලි විශ්වාස. එතකොට මෙන්න මේ දෙක බලපුවම දැන් බලන්නකො ලෝකේ රටවල් දිහා අරගෙන බලනකොට පරිසරයේ කොච්චර බලපාලා තියෙනවද අපේ ඉතිහාසය ගොඩනැගින්න. දැන් අපේ රටේ කෘෂිකාර්මික ඉතිහාසයක් අපේ රටේ තියෙන්නේ. එතකොට ඒ කියන්නේ අපේ රට අර හොඳ මධ්‍යම දේශගුණ තත්ත්වයක් තියෙන
අපිට හොඳට වස්ස තියෙනවා, අවුව තියෙනවා, හොඳ සාරවත් පසක් තියෙනවා. ඒ නිසා අපි කෘෂිකාර්මික රටක්. නමුත් එංගලන්තේ බලන්නකෝ. එංගලන්තේ එහෙම කෘෂිකාර්මික රටක් වෙන්න බෑනේ. ඒ රටේ පරිසරය යනවා. ඒ වගේම ඇදහිලි විශ්වාස බලන්නකෝ. අපි බෞද්ධ රටක්. අපි ප්‍රධාන වශයෙන් බෞද්ධ. ඒකට ඒ නිසා අපේ රටයි ක්‍රිස්තියානි රටක් වන රෝමානු කතෝලික වන ඉතාලියයි රෙපරමාදු රටක් වන එංගලන්තයයි හින්දු රටක් වන ඉන්දියාවයි ඉස්ලාම් රටවල් වන අරාබිකරය අරගෙන බැලුවොත් ඒ රටවල අපේ සભ્યත්ව වෙනස්. ඉතින් මෙන්න මේක මේ එක එක රටවල ඒ වුණාට ඒ හැම රටකම තියෙනවා සමාජයක් තියෙනවා, ආර්ථිකයක් තියෙනවා, දේශපාලනයක් තියෙනවා. ඒ රටවල් වල ඇදහිලි විශ්වාසය ඒවා තියෙනවා. එතකොට ඉතිහාසය කියන්නේ අර දේශපාලන සමාජ ආර්ථික සංස්කෘතික කියන ඒ ක්ෂේත්‍ර තුල එකතුව නම් ඒක එක එක රටවල වෙනස් වෙන්න විදිහක් බෑනේ. වෙනස් වෙන්නේ අර මූල ධර්ම දෙක අනුව. එතකොට ඒ පිහිටීම සහ මේ ඇදහිලි විශ්වාස අනුව වෙනස් වෙනවා ප්‍රධාන වශයෙන්. තව කරුණු බලපානවා. නමුත් ප්‍රධාන වශයෙන් ඒ දෙක බලපානවා. ඒ නිසා ඉතිහාසය ඉගෙන ගන්නකොට අපි මෙන්න මේ තියලා ගොඩනැගෙන මූලාශ්‍ර විශ්ලේෂණය කරලා බලන්න ඕන කොහොමද මේ රටේ ඉතිහාසය ගොඩනැගලා තියෙන්නේ කියලා. මහාචාර්යතුමනි මේ ඉතිහාසඥයා ගැන කතා කරනකොට අපි බෙහෙවින්ම දන්න කාරණයක් තමයි මේ ජයග්‍රාහී පක්ෂය තමයි හැමතිස්සෙම ඉතිහාසය ගැන ලියවෙන්නේ. එතකොට සමහර ඉතිහාසඥයන් මගහැරෙන්නට පුළුවන්. ජී.සී. මෙන්ඩිස්ට එන්න කලින් අපි අතින් ගිලිහෙන ඉතිහාසඥයන් ගැන ඔබතුමාට මොන වගේ අදහසක්ද තියෙන්නේ? මෙහෙමයි දැන් ඔය ඉතිහාසඥයන් කිව්වහම දැන් අපි බලන්න ඕන මොකක් දෙකෙන් අපි අදහස් කරන්න කියලා. දැන් මේ පොතේම තියෙන වචන නූතන ඉතිහාසකරණය කියලා. ඒත වශයෙන්ම මේ අර මේ මහාචාර්ය මාල්ලියදගම මහත්මිය කිව්වා ඔය මේ මහාවංශයේ සහ වංශකථා සම්ප්‍රදාය පිළිබඳව. ඒ කියන්නේ ලංකාව කියන්නේ සාමාන්‍යයෙන් අර ඒ දීර්ඝකාලීන සම්ප්‍රදායක් තිබිලා තියෙනවා මේ වගේ අර ඉතිහාසය රචනා කරන. දැන් ලෝකේ විවිධ පැතිවල චීනය ගත්තත් ග්‍රීසිය ඒ වගේ තැන්වල මේ අර ඉතිහාසය ගොඩනැගී කියන්නේ අපි ඉතිහාසය පිළිබඳව නැත්තම් අතීතය පිළිබඳව කතා කරන සම්ප්‍රදායන් තිබුණා. ඒ වගේ ලංකාව කියලා කියන්නේ ඒ වගේ දීර්ඝ සම්ප්‍රදායක් තිබුණු. දැන් සාමාන්‍යයෙන් ඔය වෙන විදිහට ක්‍රිස්තු වර්ෂ 3-4-5 වගේ මේ කාලේ ඉඳලම මේ සමහරට ඊටත් ටිකක් කලින් වෙන්න පුළුවන්. මේ කියන්නේ ඒ අර මේ ඉතිහාසය පිළිබඳව දැනට අපිට තියෙනවා දීපවංශය මේ මහාවංශය වගේ ඒවා තමයි ඉතුරු වෙලා තියෙන්නේ. නමුත් ඊට පෙර මේ තිබුණු බව පේනවා. ඒව ඇත්තටම ජී.සී. මෙන්ඩිස් අධ්‍යයනය කරලා තියෙන දෙයක්. ඔය මේ සියහල අට කතා කියලා කියන දේවල් ඒ වගේ. දැන් ඔය කියන්නේ ත්‍රිපිටක සම්ප්‍රදාය තිබුණනේ. ඒ ත්‍රිපිටක සම්ප්‍රදායත් එක්ක ත්‍රිපිටක සම්ප්‍රදාය ලංකාවේ ස්ථාපිත වෙලා එනකොට ඊටත් එක්ක වර්ධනය වෙච්ච එකක් තමයි අට කතා සම්ප්‍රදාය කියන්නේ. අට කතා සම්ප්‍රදාය කියලා කියන්නේ ඒ ත්‍රිපිටකයේ තිබෙන දේවල් අර්ථකථනය කරනවා. ඒ අර්ථකථනය කිරීම සඳහා මේ ගත්ත උත්සාහයෙන්. එතකොට ඒකත් එක්කම තිබුණු තව එකක් තමයි දැන් ඊට අදාළ පසුබිමක් තිබෙනවනේ. හරි. ඒ පසුබිම සම්බන්ධව තව ඒවා ලියනවා. එතකොට ඒවා තමයි ඒවෙන් තමයි ඔය ඉතිහාස ඔය ඔය සියහල අට කතා වගේ ඒවා එන්නේ ඒ සම්ප්‍රදායෙන්. එතකොට ඒවා එක තාර්කික කියන්නේ අවස්ථාවක් තමයි ඒකේ වර්ධනයේ අවස්ථාවක් තමයි වංශකථා. එතකොට ඒ සම්ප්‍රදාය ලංකාවේ දිගටම පැවතුණා. ඊටාම දුෂ්කර කාලවලදී පවා ඒ පැවතුණා. අවසාන වශයෙන් ඔය කියන්නේ මේ නූතන ඉතිහාසකරණය ආරම්භ වෙන්න පෙර ඔය මහනුවර රාජධානිය තුල කීර්තිසී රාජසිංහ රජතුමාගේ කාලේ එහෙමත් ඒ වංශකථා ලියුණා. තවත් ඒවා ඊට අමතරව වෙනත් ඒවා ලියුණා. ඉන් පසුව ඔය යටත් විජිත කාලේ පටන් ගන්නවා තව සම්ප්‍රදායන්. පෘතුගීසීන් කාලේ ඒගොල්ලොත් මේ කියන්නේ විවිධ විදිහට කියන්නේ ඒ ලංකාව පිළිබඳව ලිවීමට පටන් ගන්නවා. ඒ කියන්නේ අපි එකට කියනවා කොලෝනියල් නොලෙජ් ප්‍රොඩක්ෂන් කියලා. ඒ කියන්නේ යටත් විජිත ඒගොල්ලෝ බලය අල්ලගත්තාම ඒගොල්ලන්ට ඕන එකක් වෙන දෙයක් තමයි මේ අලුතෙන් අල්ලගත්ත ප්‍රදේශය ගැන දැනුම අවශ්‍යයි. ඒතකොට විශේෂයෙන් ওই 19 වෙනි ශතවර්ෂයේ එහෙම විශාල දෙයක් වෙනවා. ඒගොල්ලෝ විශේෂයෙන් උඩරට අල්ලගත්තට පස්සේ
ඒ උඩරට අල්ලගත්තට පස්සේ තිබුණ ලොකු ප්‍රශ්නයක් තමයි මේ කොහොමද මේ උඩරට පාලනය කරන්නේ. විශේෂයෙන් ඔය කියන්නේ 815 අල්ලගෙන මේ කෙටි කාලෙකම විශාල කැරැල්ලක් ඇති වෙනවා. එතකොට මේ කැරැල්ලක් ඇති වුනහම ඒගොල්ලන්ට තියෙන ඒ කැරැල්ල මර්ධනය කරාට එන ප්‍රශ්නයක් තමයි කොහොමද මේ ආපහු මේ ප්‍රදේශය මේ ඇඩ්මිනිස්ටර් කරන්න නැත්නම් පාලනය කරන්න කියන එක. ඒකත් එක්ක තමයි මේ අලුත් මේ ඔය ඒගොල්ලෝ ඔය දැනුම ඒ ප්‍රදේශය පිළිබඳව දැනුම සම්පාදනය කරන්න පටන් ගත්තා. අන්න එහෙම මේ මම මේක දිග කතාවක්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අත් වශයෙන්ම මේ නූතන ඉතිහාසකරණය කියන එක පටන් ගන්නෙ. ඉතින් ඒ කාලේ ඇත්තටම දැන් එහෙම විවිධ ඔය වංශ කතා පරිවර්තනය වෙනවා. ඊට පස්සේ ඔය විවිධ මේවා ගැන ඔය කියන්නේ නිලධාරීන් වගේ හිටපු අය ඒගොල්ලන්ගේ මෙමෝස් වගේ කියන්නේ ඒගොල්ලන්ගේ අත්දැකීම් ආශ්‍රයෙන් ලියනවා. ඔයම වර්ධනයක් විදිහට ඔය එමර්සන් ටෙනන්ට් කියන යටත් විද මේ කාලේ හිටපු යටත් විද ලේකම්වරයා ඔහුගේ විශාල කෘති දෙකක් ලංකාව කියලා ඒ වගේ අය. ඉන් පසුව දැන් ඊට පස්සේ එන තව දෙයක් තමයි ඊට පස්සේ ක්‍රමානුකූලව 19 වෙනි සතවර්ෂයේ අග සහ විශේෂයෙන් 20 වෙනි සතවර්ෂයේ මුල විතරනකොට මේ ලාංකිකයොත් මේ කාර්යයට එනවා. දැන් අපි බැලුවොත් ඔය මේ තව වැදගත් චරිතයක් තමයි එතනදී මේ කෘතියත් කතා වෙලා තියෙනවා. පෝල් පීරිස් ලංකා ඉතිහාසය. මේ පෝල් පීරිස් කියන යටත් විද පරිපාලනයට සම්බන්ධ වෙලා හිටපු මේ විද්වතා. ඔහු ඊටාම විශිෂ්ට ගන්නේ බුද්ධිමතෙක්. ඔහුගේ සම්ප්‍රදායින් පසුව ඊට පස්සේ තව ඉන්නවා ඊට පස්සේ වැඩි විශ්වවිද්‍යාල කියන්නේ පිටරට විශ්වවිද්‍යාල වලට ගිහින් ඓතිහාසික අධ්‍යයනය කරපු පුරෝගාමීන් කීප දෙනෙක් ඉන්නවා. ඒ අය තමයි ඔය මේ E.W. අධිකාරම්. ඊට පස්සේ මේ කොල්විනාඩ් සිල්වා වගේ අය. අත වශයෙන්ම ඒ අයගේ තිබුණ විශේෂත්වය තමයි ඒ අය අත වශයෙන්ම දැන් කියන්නේ පොල්ලි පීරිස් කියලා කියන්නේ වෘත්තීයමය වශයෙන් ඉතිහාසඥයෙක් නෙමෙයි ඔහු. ඒ වගේම තමයි දැන් E.W. අධිකාරම් ඔහු බෞද්ධ ඉතිහාසය පිළිබඳ වැදගත් කෘතියක් රචනා කරා. නමුත් ඔහු දිගටම ඉතිහාසඥයෙක් විදිහට නෙමෙයි කටයුතු කරේ. කවුරුත් දන්න විදිහට කොල්විනාඩ් සිල්වත් එහෙමයි. ඔහු තාම විශිෂ්ට මේ කෘතියක් රචනා කරා බ්‍රිතාන්‍ය ආධිපත්‍ය පිළිබඳව. නමුත් ඉන්පසු ඔහු නීතිඥයෙක් සහ දේශපාලඥයෙක් විදිහට තමයි කටයුතු කරේ. දැන් ඒ වගේ චරිත ඉන්නවා. මේ ජී.සී. මෙන්ඩිස්ට පෙර විශාල සම්ප්‍රදායක් මේ ගොඩනගපු. ඉතින් අත වශයෙන්ම මේ ජී.සී. මෙන්ඩිස් තමයි මේකේ අර අපිට කියන්න පුළුවන් කම්ප්ලීට් හිස්ටෝරියන්. ඒ කියන්නේ පරිපූර්ණ ඉතිහාසඥයෙක් විදිහට ඒ කියන්නේ ලංකාවේ නූතන ඉතිහාසකරණයේ ඒ කියන්නේ හැම ක්ෂේත්‍රයක්ම ඒකට අදාළ මූලික විශේෂයෙන්ම වැදගත් දෙයක් තමයි අපි කතා කිරීමට වැදගත් වෙන මූලාශ්‍ර විචාරය source criticism කියන එක හරි වැදගත්. මේ මූලාශ්‍ර විචාරය පිළිබඳව මම හිතන විදිහට මේ විචාරාත්මකව මේ මූලාශ්‍ර විචාරය පිළිබඳ ඒක ඇවිල්ලා මේ නූතන ඉතිහාසකරණයේ අත්‍යවශ්‍ය අංගයක්. අන්න ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරපු ඉතිහාසඥයා විදිහට සලකන්න පුළුවන්. මහාචාර්යතුමියනි මේ ජී.සී. මෙන්ඩිස් කියන චරිතය ලංකාවෙන් බැහැරව සිටීම එතුමා පිළිබඳ අවධානය අඩුවන්නට හේතුවක් වන්නට ඇති. දැන් මෙහෙමයිනේ එතුමා පළවෙනිම උපාධිය කරේ ලන්ඩන් විශ්වවිද්‍යාලේ. එතකොට මෙහි උපාධිය කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. නිසා ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ඒ උපාධිය කරා. ඊට පස්සේ පශ්චාත් උපාධිය කරන්නත් එයාට ලන්ඩන් විශ්වවිද්‍යාලයේ සහ ජර්මනියේ අධ්‍යයන කටයුතු කරන්න සිද්ධ වුණා. එතකොට ඒ වුණා ආචාර්ය උපාධිය ලැබුවා. එතකොට එහෙම රටින් පිට වෙච්ච අවස්ථා තිබුණාට නමුත් එයා සම්පූර්ණ අවධානය එයාගේ අධ්‍යයන කටයුතු වල පර්යේෂණ කටයුතු වල ප්‍රකාශන කටයුතු වල හැම වෙලාවකම එයාගේ සම්පූර්ණ අවධානය තිබුණේ මේ ලංකාව පිළිබඳ. අපි මේ මහාචාර්යතුමා කිව්වා වගේ මේ පරිපූර්ණ ලංකා ඉතිහාසඥයෙක්. ඒ කියන්නේ ලංකා ඉතිහාසය පිළිබඳ පරිපූර්ණ ඉතිහාස මේකේ ව්‍යවෘත වෙච්ච කෙනෙක්. ඒ රටින් පිට වෙලා හිටියා කියලා ඒකේ කිසිම මග හැරුණා නැහැ. ඒ කියන්නේ ඔහුගේ පශ්චාත් ඒ කියන්නේ ඔහුගේ අධ්‍යයනයන් වලට ගියා මිසක් ඔහු ඇත්තටම ලංකාවේ හිටියේ. එහෙම නැහැ. එතකොට දැන් මේ ජී.සී. මෙන්ඩිස් මහත්මයා පරිපූර්ණ ඉතිහාසඥයෙක් කියලා අර ඒ කියන්නේ ඉතිහාසය ලියන අය ඉන්නවා වුන් තරම්. මේ දැන් මහාවංශයත් ඉතිහාසය කියලා මම කියන්නේ ඉස්සෙල්ලත් ඉතිහාසය කියලා තමයි මහාවංශයටත් අපි කියන්නේ. ඒ වගේම මේ
ඊට පස්සේ ලියුණු අනිකුත් ඔය වංශ කතා සාමාන්‍ය ඉතිහාස පොත් ඒවටත් කියන්නේ ඉතිහාසය කියලා. දැන් මේ ජී.සී. මෙන්ඩිස් මහත්මයාම පොත් දෙකක් උදාහරණ කරලා පෙන්නනවා. කියන්නේ ඉතිහාසකරණයයි ඉතිහාසයයි. ඉතිහාසකරණය කියන්නේ අර අපේ මහාචාර්යතුමා කිව්වා වගේ මේක මූලාශ්‍ර විග්‍රහ කරලා ඉතිහාසය ලියන එක තමයි ඉතිහාසකරණය. ඒක තමයි වෘත්තීයමය ඉතිහාසය. වෘත්තීයමය ඉතිහාසඥයෙක්ගේ තියෙන විශේෂ ලක්ෂණය. ඒකට ඒ විදිහට ඉතිහාසය වෘත්තීයම ඉතිහාසඥයෙක් වශයෙන් මූලාශ්‍රය විග්‍රහ කරලා මූලාශ්‍ර අධ්‍යයනයක් කරලා පළවෙනියෙන්ම ලංකාවේ මේ පශ්චාත් උපාධියක් ආචාර්ය උපාධිය දාගත්ත කෙනෙක් තමයි ජී.සී. මෙන්ඩිස් මහත්මයා. එතුමා විවේචනය කරෙත් පොඩි පොතක් නෙවෙයි මහා වංශය. මහා වංශය ඉතින් හොඳටම ජනප්‍රිය, හොඳටම අපේ අගය කරන, හොඳටම පිළිගැනෙන පොතක්. ඒකේ තියෙන සිද්ධි අධ්‍යයනය කරලා ඒක මූලාශ්‍ර කරගෙන තමයි ලංකාවේ ඉතිහාසය ගොඩනගන්න එතුමා ඉතිහාසකරණයට කියන්නේ විවේචනාත්මක මූලාශ්‍ර අධ්‍යයන විවේචනය පටන් ගත්තේ. ඒක තමයි එතුමාට ආචාර්ය උපාධිය හම්බුනේ. ඒක නිසා මේ ජී.සී. මෙන්ඩිස් මහත්මයාගේ පර්යේෂණ ගැන මේ කතා කරන අපි මේ වෙලාවේ ඒක විශේෂයෙන් අගය කරන්න මතක් කරන්න ඕනේ. එතුමා මේ රටින් පිට වෙලා හිටියා නම් හිටියේ ඔය අධ්‍යයන කටයුතු වලට මිසක් එහෙම නැතුව එතුමාගේ සම්පූර්ණ අවධානය තිබුණේ ඕනම අධ්‍යයනයකදී එතුමා උදාහරණට අරගෙන තියෙනෙත් ලංකාවමයි. දැන් ලංකා ඉතිහාසය ඉගෙන ගන්න අයට දැන් එක කාලවල එක විදිහට මේ ඉතිහාසය මේ යුග බෙදනවානේ. අපි ඉගෙනීමේ පහසුව සඳහා යුග බෙදනවා. පැරණි යුගය කියනවා, මධ්‍යකාලීන යුගය කියනවා, නූතන යුගය කියනවා. එහෙම කියලා බෙදනවා. ඒ වගේම අනුරාධපුර යුගය කියනවා, පොළොන්නරු යුගය කියනවා. ඒ විදිහට උඩරට යුගය කියලා කියන්නේ අපි ඒකයි වැරදි. ඒක වැරද්දක්. අත්‍තරම උඩරට යුගයක් තිබුණා අපිට. ඒක කියන්නේ අපි ඒ වෙනකොට අපිට නොතිබුණු ලන්දේසි යුගයක් සහ පෘතුගීසි යුගයක් ගැන කියනවා. අපිට ලන්දේසි යුගයක් තිබුණේ නැහැ, පෘතුගීසි යුගයක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශ ටිකක් පාලනය කළා මිසක් යම් යම් බලපෑම් ඇති කරන නිසා ඒගොල්ලන්ගේ යුගයක් තිබුණා. නමුත් ඉංග්‍රීසි යුගයක් තිබුණා. බ්‍රිතාන්‍ය යුගයක් අපේ රටේ තිබුණා. ඒකට ඒ විදිහට මේක බෙදන විදිය ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී බෙදන්න ඕන ක්‍රමය පිළිබඳ මූලාශ්‍ර කියන්නේ හොඳට උදාහරණ සහිතව ජී.සී. මෙන්ඩිස් මහත්මයා පෙන්වලා දීලා තියෙනවා අපිට. ඒ කියන්නේ මුල රජරට රාජධානිය අවදිය අනුරාධපුර පොළොන්නරු යුග දෙක එක යුගයක් පැරණි යුගය. ඒ යුගයේ මුළු රටම 107 තිබුණා. අර රජවරු පත් කර උපරජවරු හිටපු රුහුණේ දකුණේ එහෙම හිටියා. නමුත් රට 107 තිබුණා. ඊට පස්සේ දෙවෙනි යුගයක් එනවා. රට බෙදෙනවා. රටේ විවිධ ප්‍රදේශවල උපරාජ්‍ය බිහි වෙනවා. යාපනයේ උපරාජ්‍යයක් බිහි වෙනවා. කෝට්ටේ සීතාවක රයිගම ඒ ප්‍රදේශවල උපරාජ්‍ය බිහි වෙනවා. රට බෙදිලා කියන්නේ සුළු වශයෙන් කුඩා රාජ්‍ය ඇතුච්ච බිදිච්ච යුගයක් එනවා. පෘතුගීසින් ඉන්නවා ටිකක්, ලන්දේසින් ඉන්නවා ටිකක් එහෙම. නමුත් ඊට පස්සේ තුන්වෙනි යුගයක් එනවා. හොඳටම රට අර අනුරාධපුර පොළොන්නරු යුගයේ තිබුණා වගේම 107 තියාගත්තු කාලය බ්‍රිතාන්‍ය යුගය. එතකොට ඒ යුගයේ පහු වුණාට පස්සේ ඉන්නේ අපි 1948 පස්සේ නිදහස් යුගය. මේ නිදහස් යුගය කියන එකත් වෙනම රාජ්‍ය නැති වුණාට වෙනම රාජ්‍ය ඉල්ලන ભેද වෙච්චි යුගයක් කියලා ඉතිහාසයේ ඒ විදිහට ඒ දෘෂ්ටි කෝණයෙන් ඉතිහාසයේ යුග වශයෙන් අපිට බෙදලා පෙන්නන පළවෙනි ඉතිහාසඥයා තමයි ජී.සී. මෙන්ඩිස් මහත්මයා. එතකොට ඒ කියන්නේ අර මූලාශ්‍ර විවේචනය කරලා, සිද්ධි විවේචනය කරලා, අවස්ථා විවේචනය කරලා තමයි එතුමා නිගමනයකට ඇවිත් ඉන්නේ. අපි කතා කරමින් සිටින්නේ එෂාන් ඉමල්ක විජේරත්න විසින් රචනා කරන ලද ජී.සී. මෙන්ඩිස් ශ්‍රී ලාංකේය නූතන ඉතිහාසකරණයේ පුරෝගාමියා කියන මේ අපූර්ව පර්යේෂණ කෘතිය ගැන මම කලිනුත් කිව්වා වගේ සමහර දේවල් අපි දැකලා නොදැක්කා වගේ යනවා. සමහර දේවල් දැනෙනවා නොදැනුණා වගේ යනවා. සමහර ඉතිහාසයේ සැඟවුණු කාරණා තියෙනවා. ඒවා අපි සමහර වෙලාවට දුටුවත් නොදුටුවාසේ ඉන්නවා. දැකලා එය මග නොහැර ඒ චරිත මතු කරගෙන ඒ චරිත ගැන පර්යේෂණ කිරීමේ වැදගත්කම මතුවෙන්නේ අපි මේ වගේ සංවාද සහ මේ වගේ කෘති ඔස්සේ කරන කතා බහ නිසා. ඒ නිසා අපි ප්‍රතිචාර වටයට යාමට සූදානම් වන්නේ. රැඳී සිටින්න අපි ප්‍රතිචාර වටයේදී හමු වෙමු.
ස්තුතියි සුමුද ඔබට. ඔව් ඉතිහාසය පිළිබඳව සොයන්නට බොහෝ මූලාශ්‍ර අවශ්‍යයි. ඒ මූලාශ්‍ර සොයා ගියේ ජේ.සී. මෙන්ඩිස් නැමැති ඉතිහාසඥයා. ඒ ඉතිහාසඥයා පිළිබඳව ලිව්වේ ඒෂාන් ඉමල්ක විජේරත්න මහත්මයා. අපි සූදානම් වෙනවා ප්‍රතිචාර වටයට යන්නට. අපි ඊට කලින් අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. අද දවසේ අපි විචාරයට ලක් කරමින් සිටින්නේ ජේ.සී. මෙන්ඩිස් නැමැති ඉතිහාසඥයා පිළිබඳව ලියවුණ පර්යේෂණ කෘතිය සම්බන්ධවයි. මේ රචනා කරේ ඒෂාන් ඉමල්ක විජේරත්න මහත්මයා. මේ වන විට අපි මැදිරියට කැඳවා තිබෙනවා ඔහුව බොහොම ආදරෙන් ගෞරවයෙන් අපේ පොත හිතයි වැඩසටහනට ඔබ පිළිගන්නවා. අපිට ඉතිරි වෙලා තිබෙනවා ප්‍රතිචාර වටය. අපි බලමු ඉමල්ක මහත්මයා කුමක්ද මේ විචාරයන් සඳහා ලබා දෙන ප්‍රතිචාරය කියා. සමුදු ඔබට තිබෙනවා ඒ සඳහා අවස්ථාව දැන්. එෂාන් බොහොම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්න ගමන් මේ කෘතිය කියවද්දි හිතෙනවා මේ ඔබ ජී.සී. මෙන්ඩිස් කියන ඉතිහාසඥයා ගැන ලියනවා තමයි. නමුත් ඔබ ඒ යටින් ධාරණය කරන්නට අපට උත්සාහ කරනවා ඉතිහාසය හැදෑරීමේදී ඒ කල යුත්තේ විද්‍යාත්මකවයි කියලා කියන්නේ. මොකක්ද ඒකට හේතුව? ඔව් ඇත්තටම මේ කෘතිය මම ලියන්නේ පෙරාදෙණි විශ්වවිද්‍යාලේ මම දෙවන වසර විතර ඉන්න කාලේ. සෑහෙන කාලයක් මේ අත්පිටපත මාගාව තිබිලා මුද්‍රණය වෙච්ච කෘතියක්. ඇත්තටම මම දැකපු දෙයක් තමයි මේ ඉතිහාසයේ අපේ ලංකාවේ ඉතිහාසය ගැන කතා කරද්දී එක් ප්‍රවණතා තියෙනවා. ඒ ප්‍රවණතා අතර මම දැකපු එක ප්‍රවණතාවක් තමයි අර මම මුලිනුත් සඳහන් කරපු අපේ රටේ විද්‍යාත්මක ඉතිහාසකරණයකට පදනම වැටෙන්නේ ජී.සී. මෙන්ඩිස්ගෙන්. ඊට පෙර අපේ රටේ තිබ්බා සාම්ප්‍රදායික ඉතිහාසකරණයක්. ජාතිකවාදී ඉතිහාසකරණ ව්‍යාපාර තිබුණා. නමුත් මේ විද්‍යාත්මක ඉතිහාසකරණ සම්ප්‍රදායක් ඇති වෙන්නේ මෙන්ඩිස්ගෙන්. ඔහු තමයි අපේ රටේ මූලාශ්‍ර ඒ විචාරාත්මකව අධ්‍යයනය කිරීම සම්ප්‍රදායක් පටන් ගන්නෙ. හැබැයි ඒකෙදී අතර මෙන්ඩිස් විශේෂ වුණා. ඔහු ඔය මහාවංශය පිළිබඳව ඓතිහාසික විවරණයක් කියලා මහාවංශේ පළවෙනි පරිච්ඡේද මේ මහාචාර්යතුමා 20ක් පදනම් කරගන්නේ. ඒතර ඒ පරිච්ඡේද 20 පදනම් කරගෙන ඔහු කරපු විවේචන ඒ දවස්වල මේ ගුවන් විදුලියේ ප්‍රචාරය වෙනවා. ඒ වගේම පුවත්පත්වල ඒවා පළ වෙනවා. ඒත් එක්කම අපේ රටේ ලොකු විවාදයක් ඇති වෙනවා. ඇත්තට මම දකින්නේ විවාදය තමයි අපේ රටේ ඉතිහාසකරණේ ඉදිරියට යන්න බලපෑවේ. එතකොට දැන් ඔය නිදහස අපේ රට නිදහස ලබන්නට පෙර යුගයේ ඉතිහාසඥයෝ තමයි මහාචාර්ය නිර්මල් රංජිත් දේවසිරි මහත්මයාත් සඳහන් කරපු ඔය පෝලි පීරිස්, ඊ.ඩබ්ලිව් අධිකාරම්, කොලින් අර්සිල්වා, ජී.සී. මෙන්ඩිස් වගේ අය. මේ ජී.සී. මෙන්ඩිස් වගේ අයගේ ලැබපු පන්නරය තමයි අපේ රටේ දෙවෙනි පරපුරේ ඉතිහාසඥයන්ට බලපෑවේ. ඒ නිසායි විද්‍යාත්මක ඉතිහාසකරණේ බොහොම හැරවුම් ලක්ෂයක් මොහුගෙන් සනිටුහන් වුණා. ඇත්තටම ජී.සී. මෙන්ඩිස් මඟ පෙන්නවා ආචාර්ය උපාධි නිබන්ධනයකට ලක්ෂ්මන් එස් පෙරේරාට. ඔහු එතකොට මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රත් විශ්ලේෂණය කිරීම ආරම්භ කරනවා. ඒ නිසා මම දැක්ක හැරවුම් ලක්ෂයක් ඇත්තටම මෙන්ඩිස් කියන්නේ අපේ රටේ විද්‍යාත්මක ඉතිහාස ශික්ෂණය ආරම්භ වෙන්න ඔහුගේ අධ්‍යයන තමයි බෙහෙවින්ම උපකාර වෙන්නේ. මහාචාර්යතුමනි මේ 20 වන සියවසේ ඉතිහාසඥයන් ගැන කතා කරද්දී අපි කොහොමද අනිත් ඉතිහාසඥයන් අතරේ සංසන්දනාත්මක විග්‍රහයකට යන්නේ ජී.සී. මෙන්ඩිස් ගැන? ඇත්තටම මේ ජී.සී. මෙන්ඩිස්ගේ වැදගත්කම තමයි ශානුත් කිව්වා වගේ මූලාශ්‍ර විචාරය. දැන් සාමාන්‍යයෙන් මහාවංශය අපි කියන්නේ ඔහුගේ ප්‍රධාන ව්‍යාපෘතිය තමයි. දැන් මම ඇත්තටම මගෙත් වැඩි උනන්දුවක් තියෙන ක්ෂේත්‍රයක් තමයි ඔහුගේ මහාවංශය පිළිබඳ ඔහු ඉදිරිපත් කරපු විග්‍රහය. දැන් සාමාන්‍යයෙන් අපි මහාවංශය සලකන්නේ තරමක් දුරට යම්කිසි අර්ධ ආගමික ප්‍රවේශයකින්. කියන්නේ යම්කිසි පූජනීය ග්‍රන්ථයක් විදිහට. නමුත් මේක අත් වශයෙන්ම මේක ගොඩක් බලපෑවා කියන්නේ ලංකාව තුල. දැන් ජී.සී. මෙන්ඩිස්ගෙන් අපිට හම්බ වෙනවා ඔහු ඒ පූජනීයත්වය පිළිබඳ ප්‍රශ්නේ පැත්තකින් තියලා ඒ කියන්නේ යම්කිසි දැන් අපි හිතමු දැන් ඒක මේ ඒ කියන්නේ දැන් අපි ඉතිහාසය අධ්‍යයනය කරනකොට අවශ්‍යයි අපිට හම්බෙන අපිට දැන් කියන්නේ ඉතිහාසය පිළිබඳ මූලික ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම අර කලිනුත් කිව්වා වගේ අපිට නැහැනේ අපිට සංසිද්ධියට මේ අභිමුඛ වෙන්න බෑ. දැන් අපි හිතමු උදාහරණයක් විදිහට ලංකාවේ ජනාවාස වීම ගැන මේ අපි මේ අධ්‍යයනය කරනවා නම් අර රථවාහන තදබදේ වගේ අපිට ගිහින් බලන්න බෑනේ කොහොමද ජනාවාස වුනේ කියලා.
ඒ සංසිද්ධිය ඉවරයි. it does not exist කියලා කියන්නේ. ඒක පවතින්නේ නැහැ. අපි ඉස්සරහා පවතින්නේ නැහැ. එතකොට අපිට සිද්ධ වෙනවා මේ පැවතිලා ඒ පැවැත්ම අහෝසි වෙච්ච සංසිද්ධිය පිළිබඳව ඒ ශේෂ වෙච්ච යම් යම් දේවල් තමයි අපි ආශ්‍රයෙන් තමයි අපි මේක ඉතිහාසයේ ගොඩනගන්නේ. රීකන්ස්ට්‍රක්ෂන් කියලා අපි ඒකට කියනවා. රීකන්ස්ට්‍රක්ෂන් ඔෆ් ඉතිහාසයේ ප්‍රතිනිර්මාණය කිරීම. මෙන්න මේ ශේෂ අඩංගු වෙලා තියෙන තැන තමයි මූලාශ්‍ර කියලා කියන්නේ. සෝසස් කියලා කියන්නේ මේ ඒවා පුරාවිද්‍යාත්මක වෙන්න පුළුවන් කියන්නේ. ඔය මූලාශ්‍ර බෙදීම පිළිබඳ මගේ වෙනම අදහසක් තියෙනවා. තියෙන සම්ප්‍රදායික මූලාශ්‍ර බෙදීම පිළිබඳව. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් මම කියන්නම් මේ material sources and literary sources. කියන්නේ material කියන්නේ ද්‍රව්‍ය. අපි හිතමු පුරාවිද්‍යාවෙන් එහෙම කරන්නේ ද්‍රව්‍ය තියනවා කියලා කියමු. අනිත් එක literary sources කියන්නේ මේ සාහිත්‍යමය ලිඛිතව වෙන්න පුළුවන් වාචිකව වෙන්නත් පුළුවන්. අපි හිතමු මේ කටින් කට එන දේවල් වෙන්න පුළුවන්. හරි. ටෙක්ස්චුවල් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන්. ටෙක්ස්චුවල් කියන්නේ ඒක අපි සාමාන්‍ය පාවිච්චි කරන වචනේ පඨිතමය මූලාශ්‍ර. දැන් අන්නේ ඒවා එක වැදගත් දෙයක් තමයි ලිටරේචර් කියලා කියන්නේ. එතකොට මහාවංශය අයිති වෙන්නේ අන්න ඒකට. එතකොට ඒක යම්කිසි ආගමික අරමුණක් සහිතව ලියවිච්ච දෙයක්. ඒක තියෙන්නේ යම්කිසි මේ නිර්මාණාත්මක බවක් ප්‍රබන්ධාත්මක නෑ අපි කියමු ඒක ආගමික. ඒකේ මූලික වශයෙන් ඒකේ තියෙනවා යම්කිසි ඒකේ තියෙන්නේ ලංකාවේ බෞද්ධ ශාසනය ඇති වෙච්ච විදිහ මං හිතන්නේ මේක ඒක ආගමික මුහුණුවරක් තියෙනවා. ඒ තියෙන බව හොඳට පේන කාරණේ තමයි හැම පරිච්ඡේදයකම අගට කියනවනේ හුදී ජන පහන් සංවේග සඳහා සම්බන්ධ මේ යහව පරිච්ඡේදයෙන් නිමයි කියනවා. ඒ කියන්නේ හුදී ජනයාගේ පහන් සංවේගය සඳහා තමයි මේක ලිව්වේ. එතකොට ඉතිහාස කරුණුත් තියෙන්න පුළුවන් වෙන කරුණුත් ප්‍රබන්ධ තියෙන්නත් පුළුවන් සමහරලාට පරිකල්පන තියෙන්න පුළුවන්. ඒක මේ ඒ නිසා දැන් ජී.සී. මෙන්ඩිස් මෙන්න මේ தত্ত্বය සැලකිලිට අරගෙන ඔහු බැලුව දේ තමයි කොහොමද අපි මේවා තේරුම් ගන්නේ. දැන් උදාහරණයක් විදිහට ඒකේ තියෙනවා ඔහුගේ මූලික වශයෙන් දැන් ඔහු ඊට වැදගත් මහාවංශය ගැන අතිශය වැදගත් නිරීක්ෂණයක් කරා. මම හිතන්නේ මේක බොහෝ විට අමතක කරලා තියෙන දෙයක්. ඔහු කිව්වා ඔය සද්ධාතිස්ස රජතුමා ඉන්නවනේ. සාමාන්‍ය සලකන්නේ දුටුගැමුණු රජතුමාගේ සහෝදරයා විදිහට. ඔහු පෙන්නනවා මේ සද්ධාතිස්ස රජතුමාට පෙර මහාවංශයේ තියෙන තොරතුරු මම මේ ඔහු කියන එක තව ටිකක් වර්ධනය කරලා කිව්වොත් සද්ධාතිස්ස රජතුමාට පෙර මහාවංශයේ තියෙන තොරතුරු සද්ධාතිස්ස රජතුමාගේ පටන් තියෙන තොරතුරුත් අතර මූලික ව්‍යුහාත්මක වෙනසක් තියෙනවා. හරි. ඒකට හේතුව තමයි පේන විදිහට මේ මහානා මහමුදුරුවෝ මේ මහාවංශය ලියන කාලේ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සතවර්ෂයේ විතර 6 වගේ 5 වගේ කාලේ ලියනකොට පේන විදිහට මේ මහා විහාරයේ ආකයිව්ස් නැත්නම් අපි ලේඛනාගාරය තිබුණා කියලා අපි හිතමු. මේ ලේඛනාගාරේ සාමාන්‍යයෙන් පේන විදිහට ඔය මේ වලගම්බ රජුරුවන් කාලේ කියනවනේ ත්‍රිපිටකේ ග්‍රන්ථාරූඪ කරනවා මේ කරන්නේ. ඒ පාර සාමාන්‍යයෙන් අපිට වලගම්බ රජුගේ පියා තමයි මේ සද්ධාතිස්ස කියලා කියන්නේ. පේන විදිහට ඒ කාලේ ඉඳලා මේ ලිඛිත අපි ඒ තොරතුරු තිබුණා. නමුත් ඊට පෙර තත්වය ගැන එහෙම සම්ප්‍රදායන් තිබුණ නැහැ. ඊට පෙර තිබුණ තොරතුරු වලට තියෙන වෙනම ස්වරූපයක්. දැන් ඔය දුටුගැමුණු කතාව ගත්තත් ඊට පෙර මේ ඔය විශේෂයෙන් පණ්ඩුකාභය මේ බුදුන්ගේ ලංකා ගමන් මේවා පිළිබඳව මේ තියෙන කතාන්දරවල ව්‍යුහාත්මක වෙනසක් තියෙනවා. දැන් ජී.සී. මෙන්ඩිස් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරේ මහාවංශයේන මෙන්න මේ තොරතුරු පිළිබඳව. දැන් සාමාන්‍යයෙන් තිබුණු ක්‍රමය තමයි මෙන්න මේවා ගැන වැඩි ਵਿਚාරයකින් තොරව තමයි මේවා අපි සාමාන්‍යයෙන් විජය කතාව අපි නිකන් මතු පිටින් සලකලා බලනවා. පණ්ඩුකාභය කතාව වෙන්න පුළුවන් මේ වගේ. ඒවා අපි අර නිතරම තියෙන්න ඕනේ අර අපි තොරතුරක් අපි ඉස්සරහට ආපුවාම ඉතිහාසඥයෙක් විදිහට අපි එකෙන් අහන්න ඕනේ ප්‍රශ්න තියෙනවා. හරි ඔහු අන්න ඒ වගේ ප්‍රශ්න ඇහුවා. දැන් ඔය මේ මෙතුමිය අත ඊට වැදගත් මේ කෘතියක් තියෙනවා ලංකා ඉතිහාසයේ ගැටලු කියන එක. ඒකේ තියෙන ඊටාම ඔහු ওই විජය කතාව පිළිබඳව, පණ්ඩුකාභය කතාව පිළිබඳව මේවා පිළිබඳ මතභේද තියෙනවා. ඒ කියන්නේ ඒවා පිළිබඳව දැන් ඇත්තටම මගේ අදහස තමයි ජී.සී. මෙන්ඩිස්ගේ ਵਿਚාරය අපි ඔහුට වඩා එහාට ගෙනියන්න ඕනේ. ඔහුගේ වකවානුවට වඩා මූලාශ්‍ර ਵਿਚාරය අද වර්ධනය වෙලා තිබෙනවා. ඔහු මේ දැන් අවුරුදු 60-70කට ඉස්සෙල්ලා ලියපුවානේ ඕවා. එතකොට මෙන්න මේ මම මේ කෙටි කරනවා නම් ඒ මූලාශ්‍ර
විචාරාත්මකව බලන්න කොහොමද? ඒවෙන් අපි දැන් අර අපිට ඩේටානේ අවශ්‍ය. දැන් අපි මේ රීකන්ස්ට්‍රක්ෂන් කියනකොට අපිට අවශ්‍යයි දත්ත. දත්තයක් කියලා කියන්නේ අපි කියනකට ෆැක්චුවල්. ෆැක්චුවල් කියලා කියන්නේ ඒක අපි හිතමු දැන් උදාහරණයක් විදිහට අපි මෙහෙම නිකන් අපි ඉමැජින් කරමු පරිකල්පනය කරමු යමක්. දැන් අපිට නිකන් අපි හිතමු අපි කාලය හරහා යන්න පුළුවන් යන්ත්‍රයක් අපිට හම්බෙලා ඔන්න අපි යනවා කියලා කාලය හරහා. එතකොට අපි යම්කිසි දවසක ගිහින් ඔන්න බලාගෙන ඉන්නවා අර මේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගේ අර අකාල සන්ධ්‍යා කියලා ටෙලි නාට්‍යයක් තියෙනවා. ඒකේ තියෙනවා අර ජැක්සන් ඇන්තනි කියලා රඟපානෝ ඔහුම ඔහුගේ මරණය බලාගෙන ඉන්නවා. මතකද දැකලානේ? ඔහුම ගිහින් අර කාලය හරහා අර කුණ්ඩලිනී යෝගය ලබාගෙන ඔහුම ඔහුගේ අන්න ඒ වගේ අපි හිතමු අපි ගිහින් මේ විජය ආවයි කියන දවසේ ගිහින් හොයාගෙන අපි නිකන් බලන් ඉන්නවා කියලා ගිහින් පැත්තකට වෙලා මේක ෆැක්චුවල් නම් අපිට පේන්න ඕන ඔන්න විජය එනවා කුවේණි අරහේ ඉන්නවා බල්ලෙකුත් ඉන්නවා හරි කියන්නේ නමුත් අපිට ඒක කරන්න බෑනේ කියන්නේ අපිට ඒක කරන්න බෑ හරි නමුත් හැබැයි අපිට සහතිකයක් තියෙන්න ඕනේ මේක මේ විදිහටම වෙච්ච දෙයක් අන්න ඒක තමයි මේක අර මේ ෆැක්චුවල් කියන්නේ ෆැක්ට්ස් කියලා කියන්නේ එතකොට ඔහු අහන එකක් තමයි කොහොමද අපි ඒ කරුණමය භාවය ඒ කරුණමය භාවය කියන එක අපි මේ කොහොමද බාරගන්නේ ඒක යමක් කියලා තිබුණ පමණින්ම ඒක වෙන්න ඕනේ නැහැ මොකද ඒක වෙන හේතු තියෙන්න පුළුවන් අපිට මේ ඒ කියන්නේ මහාවංශේ ලියපු කෙනාට ඒ කතන්දර ඒවට වෙනම හේතු තියෙන්න පුළුවන් එතකොට මේ නිසා මේක සම්බන්ධයෙන් ජී.සී. මෙන්ඩිස් අතිශය බැරාරුම්. ඒ කියන්නේ ගොඩක් අය මේ සම්බන්ධයෙන් බැරාරුම් නැහැ. මේක සම්බන්ධයෙන් බොහොම ඒ කියන්නේ මේ අපිට කියන්න පුළුවන් ඒක ට්‍රිවියලයිස් කිරීම. ට්‍රිවියලයිස් කරනවා කියලා කියන්නේ අපි මේක සුළු දෙයක් විදිහට සැලකීමක්. ඔහු ඇවිල්ලා මේ විදිහට මේ ට්‍රිවියලයිස් කිරීම. මේ ඓතිහාසික මූලාශ්‍රවල තියෙන තොරතුරු ඒවා තිබුණ පමණින් ඒවා අරගන්න එක මේ ඒට අනුව අපේ ක්‍රොනොලොජි එක අපේ කාලානුක්‍රමයන් සකස් කිරීම මේවව ප්‍රතික්ෂේප කරා. අන්න ඒක නිසා තමයි ඔබ අර මුල අහපු ප්‍රශ්නයකට ඇයි මෙයාව ටිකක් පොඩක් දන්නේ නැත්තේ නිකන් අමතක කරලා තියෙන්නේ. ඕකත් එක හේතුවක්. ඕක නිසා එක පැත්තකින් අර අපේ අර ස්ථාපිත වෙලා තිබුණ අර ඓතිහාසික විඥාණයට ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. මහාචාර්යතුමියනි මේකට හේතුව අපේ මහාචාර්යතුමා මතු කරන කරුණට ජී.සී. මෙන්ඩිස් මේ තරම් දත්තමූලික අපි අර ශුද්‍රකරණයලා සලකන දේවල් පවා තමන්ගේ ඉතිහාසකරණයේදී මතු කරන්නට හේතුව ඔහු ලැබූ අර ආభాසයද ඒ කියන්නේ නාට්සිවාදී ඒ කාලයක ඔහු ඉගෙන ගැනීම ඒ ඉතිහාසයක් අත්විඳීම මේවද ඔහුට හේතුපාදක වන්නට ඇත්තේ ඉතිහාසයේ පර්යේෂණ කරලා ආචාර්ය උපාධියක් ලැබීමේදී දැන් එවැනි අවස්ථාවක දැන් අපි දැන් ආචාර්ය උපාධි කරන මේ ඕන වෙලා කෙනෙක් ඕන වෙලාවක ඕන තැනක දන්නවා මේකට සැලැස්මක් හදලා ඉස්සෙල්ලා දත්ත අර මෙතුමන් වගේ දත් එකතු කරගන්න ඕන අපි. ඒ දත් එකතු කරන ඒ දත්ත ටික පෙළගස්සලා ඒවා වර්ග කරලා ඒවා විශ්ලේෂණය කරන්න ඕනේ. එතකොට අන්න ඒ පන්නරේ ලැබුවේ පළමුවෙන්ම ලංකාවේ ওই කාලේ හිටපු අයගෙන් ජී.සී. මෙන්ඩිස් මහත්මයා තමයි. 1930 ආචාර්ය උපාධිය ලැබුවේ. ඉතින් ඒක නිසා ඒකට අනිත් එක පළවෙනි උපාධිය ලැබුණේ එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් දෙවෙනි උපාධිය ලැබුවේ ලන්ඩන් සහ ජර්මනියේ. ඒ දෙකම එකට එකතු වෙච්ච පන්නරයක් යට ලැබුණේ. ඒ නිසා යාට ඒ පිළිබඳ හොඳ ඒ මාර්ගය හොඳට යන්න එයාට පුහුණුවක් ලැබුණා. සංසන්දනාත්මක විග්‍රහයක් කරගන්න ලැබුණා. ඒතකොට එයා දන්නවා මොකද්ද කරන්න ඕන කියලා. මේ ඉතිහාසය ලියනකොට මොකද්ද කරන්න ඕන කියලා. ඒක නිසා ඒක ඒ කාලයේ හැටියටත් ඇත්තටම වැදගත් දෙයක් ඒක. දැන් අපිට ඒ පළවෙනියා වෙන්න බෑනේ අපිට. අපි මේ කාලයක් තිස්සේ කරපලට පස්සෙන් අපි අපි. නමුත් එයා ඒ පෙරමුණේ යනකොට වැදගත්කම තියෙන්නේ ඒ පෙරමුණේ ගිය මුලින්ම ගිය පුද්ගලයා වශයෙන් ඔහු ඒ කාරණේ ඉතාම හොඳට ඉතාම සාර්ථකව ඉතාම මාර්ගෝපදේශකයෙක් වශයෙන් පස්සෙන් එන අයට මාර්ගෝපදේශකයෙක් වශයෙන් ඒ කාර්ය කරලා තියෙනවා. ඒ කාර්ය ඒ ආචාර්ය උපාධි කරනකොට විතර නෙවෙයි. ජී.සී. මෙන්ඩිස් මහත්මයා මේ දැන් අපි බැලුවොත් අපේ රටේ දේශපාලන සමාජ ආර්ථික මේ කියන හැම ක්ෂේත්‍රයකම ප්‍රබල සන්ධිස්ථානයක් තමයි කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ. කෝල්බෘක් කැමරන් ප්‍රතිසංස්කරණ පිළිබඳ මෙතික් කවුරුත් කරලා නැහැ ඒක
ඒක පුළුල් හැම ඕනම PhD එකක් කරන්න කෙනෙකුට කරන්න පුළුවන් තරම් ක්ෂේත්‍ර මේ මුහුණුවරවල් තියෙනවා. ඒකේ පැතිකඩ තියෙනවා ඒකේ. තාමත් අධ්‍යයනය කරන්න. නමුත් ජී.සී. මෙන්ඩිස් මහත්මයා වගේ ඒ කාර්ය කවුරුත් කරේ නැහැ. නමුත් ඒ කාර්යය ඉතාමත් මැනමින් කරා පළවෙනි වොලියුම් එක. කියන්නේ වොලියුම් දෙකකින් කරේ ඒක. පළවෙනි වොලියුමින් එයා කරේ අර මූලාශ්ටික සේරම විග්‍රහ කරමින් එයා ලිව්වා ඉතිහාසකරණයක්. දේශපාලන වශයෙන්, සමාජ වශයෙන්, ආර්ථික වශයෙන්, අධ්‍යාපනික වශයෙන්, විශේෂයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය හඳුන්වා දීම වගේ දේවල් වලින් අපේ පිරිවෙන් අධ්‍යාපනයේ පරිහානියටපත් වෙච්ච හැටි, ඒ වගේ දේවල් පළවෙනි වෙලුවෙන් කරා. දෙවෙනි වෙලුමේ එයා භාවිතා කරපු අර කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණ යෝජනා ටික තියෙනවා. ඒතර ඕන කෙනෙකුට පැහැදිලිව පේනවා මෙතුමා කොතෙක් දුරට මේ විශ්ලේෂණය කරලා තියෙනවද මේ මූලාශ්‍ර ටික කියලා. කෝල්බුක් කැමරන්ගේ යෝජනා ටික දේශපාලන වශයෙන්, සමාජ ආර්ථික වශයෙන් ඒ කරපු නිර්දේශ ටික දෙවෙනි වොලියුමේ තියෙනවා. පළවෙනි වොලියුමේ තමයි ජී.සී. මෙන්ඩිස් මහත්තයාගේ විවරණය, විග්‍රහය, විවේචනය තියෙන්නේ. එතකොට ඒ වගේ කීපයක් අර මහාවංශයේ විග්‍රහය වගේම මේ කෝල්බුක් කැමරන් විග්‍රහය වගේම මේ මාතේ තියෙන මේක පුංචි පොතක් වුණාට මේක අතිශය වැදගත්. මොකද ලංකා ඉතිහාසයේ ගැටලු මේකේ එයා ඉතිහාසය ලිවීමයි කියන්නේ ඉතිහාසය ලියන්න පුළුවන් වුණ කෙනෙකුට ඉතිහාසය කරන කියලා අපි මේ අද කතා කරන ඉතිහාසකරණේ පුරෝගාමියා කියලා අපි මේ කියන්නේ ඉතිහාසය කරණේ කියන්නේ මොකද්ද කියන එකයි ඉතාම මැනමින් පැහැදිලි කරලා නිදර්ශන අරගෙන පොත් හතරක් උදාහරණයක් අරගෙන ඒක පැහැදිලිව කරනවා මේ පොඩි පුංචි පුතෙන්. ඉතින් ඒ වගේ මේ ඉතිහාසය කරණයට කියන්නේ ඉතිහාසය නිවැරදිව අධ්‍යයනය කරන්න විචාරාත්මකව අධ්‍යයනය කරන්න මඟ පෙන්නපු පුරෝගාමියා ඒ කාලේ හැටියටත් එයාට අවස්ථාව ලැබුණා. ඔව් අපි මේ කාලේ හින්දා අපිට නෑ අවස්ථාව. එතුමන්ට ඒ අවස්ථාව හම්බුණා. එතුමාගේ වයස අනුව එතුමා හිටපු කාලය අනුව. එකතු කරන්න පුළුවන්ද මේ මහාචාර්යතුමී ඒ කාලේ ඔය මේ ජී.සී. මෙන්ඩිස් මේ ක්ෂේත්‍රයට එන කාලේ තියෙන වැදගත්කමක් තමයි මහාවංශ අධ්‍යයන විශේෂයෙන් ගයිග. ඒ ගයිග තමයි මම හිතන්නේ ඔහුගේ ගයිග තමයි එයාගේ PhD ගේ සුපර්වයිසර් ජර්මනි. ඒ කියන්නේ ගයිග තමයි ඒක අර හොඳ පරිවර්තනයක් ඉදිරිපත් කරේ මහාවංශයට. මේ ඒ කියන්නේ මහාවංශ අධ්‍යයනය පිළිබඳව විශේෂ අවධානයක් තිබුණා. මහාවංශය කොහොමද විචාරාත්මකව අධ්‍යයනය කරන්න කියලා. ඇත්ත වශයෙන්ම අන්න ඒ උනන්දුවේ පරිසමාප්තිය තමයි මේ අපිට ජී.සී. මෙන්ඩිස් මේ සලකන්න පුළුවන්. ඔහුගේ මහාවංශය පිළිබඳ විවරණය. ඇත්තටම මේ ෂන් අවසාන වශයෙන් අපිට කාල වේලාව ඉක්ම ගිහින් තියෙනවා. මම පාඨකයෙක් විදියට සහ යම් දේවල් සොයන්නෙක් විදියට කියලා ගත්තොත් මම කැමතියි ඔබ මේ කෘතිය මේ දෘಢ පර්යේෂණ ගතියෙන් නැතිව පාඨක ආකර්ෂණය දිනා ගන්න පුළුවන් මේ රළු පර්යේෂණ ගතිය අතහැර ලිව්වනම් මොකද ඒට හේතුව? මෙහෙමයි. දැන් ඉතිහාසකරණය ගැන ඇත්තටම සිංහල භාෂාවෙන් පාඨකයාට කියවන්න තියෙන පොතොත් ප්‍රමාණාත්මකව අඩුයි. මහාචාර්ය ලෙස්ලි රණවීර ගුණවර්ධන කරපු සංස්කරණයක් තියෙනවා ඉතිහාසයේ අතීතයේ කියලා. ඒතර ඒ වගේ ගත්තාම මේ විශේෂ ශාස්ත්‍රය ගැන ඇත්තටම සිංහල භාෂාවෙන් ලියවිච්ච කෘතිවල අඩුවක් තියෙනවා. ඒ වගේ මේ වගේ විශේෂ ශාස්ත්‍රයක් ඇත්තටම මේ විශ්වවිද්‍යාල මට්ටමින් අවසන් වසරට උපාධියට තමයි ඉතිහාසකරණය වගේ විෂයක් අධ්‍යයනය කරන්නේ. ඉතින් මේ දැන් ඉතිහාසකරණය වගේ විෂයක් ගත්තාම ඒක ශාස්ත්‍රීය වශයෙන් ලිවීමේ තමයි ඒකේ වටිනාකම තියෙන්නේ. මොකද මේ ශාස්ත්‍රීය විෂයක් නිසා. දැන් ජී.සී. මෙන්ඩිස්ම කරපු අධ්‍යයන ගත්තාම ඒවල එයා කියනවා ඇතම් අවස්ථාවලදී ඔය ඓතිහාසික අපි සිද්ධියක් ගත්තාම ජී.සී. මෙන්ඩිස් කියනවා ඉතිහාසඥයත් ශ්‍රද්ධාවන්තයත් මේ කතන්දර දිහා බලන්නේ ආකාර දෙකකට. ඒ නිසා ඔවුන්ගේ නිගමන අසමානයි. එතකොට මේ දැන් ශ්‍රද්ධාවන්තයන්ට ගැලපෙන විදිහට ඉතිහාසය ලිවීම කියන එක වෙනම දෙයක්. දැන් ජී.සී. මෙන්ඩිස් කරේ ඊට වඩා වෙනස් දෙයක්. ඉතින් ලංකාවේ ඉතිහාසකරණය ගැන කතා කරනකොට මම හිතන්නේ මේ ගැන කතා කිරීම ශාස්ත්‍රීය පදනමකින් කතා කිරීම තමයි වැදගත්. මොකද විද්‍යාත්මක ඉතිහාසකරණය ගත්තාම ඒක බොහොම පුළුල් විශේෂ ක්ෂේත්‍රයක්. ඒ නිසා තමයි මේ කෘතියේ වගේ ශෛලියකට පර්යේෂණාත්මක ක්‍රමවේදයකට ලියාගෙන යන්නේ. ශ්‍රද්ධාවන්තයින්ට ඕන විදියට දීපු ඉතිහාසයක් තමයි මහාවංශය. දැන් මේක ශාස්ත්‍රීය පර්යේෂණයක්.
අපි කතා කරමින් සිටියේ ජී.සී. මෙන්ඩිස් ශ්‍රී ලාංකේය නූතන ඉතිහාසකරණයේ පුරෝගාමියා කියන මේ කෘතියේ එෂාන් ඉමල්ක විජේරත්න තමයි මේ කෘතිය ලියන්නේ. ඉතිහාසය විවිධ මත සඟවාගෙන ඉන්නවා. සමහර මත අපිට එළියට දීලා තියෙනවා. සමහර ඒවා බොහොම ලස්සන දවටනවල දවටලා එකතු කරලා ආලේප කරලා දීලා තියෙනවා. හැබැයි අපේ වගකීමක් තියෙනවා ඉතිහාසය නිවැරදිව කියවා ගැනීමට. ඒ නිසා ඔබට ආරාධනා කරනවා ඉතිහාසය නිවැරදිව කියවා ගැනීමේ යම් මඟ යම් මම්මාවත් සොයා ගන්නට ඔබට මේ කෘතිය ප්‍රයෝජනවත් වේවි කියලා. ඒ නිසා කියවා ගන්නට ආරාධනා කරනවා එෂාන් ඉමල්ක විජේරත්න විසින් රචනා කරන ලද ජී.සී. මෙන්ඩිස් ශ්‍රී ලාංකේය නූතන ඉතිහාසකරණයේ පුරෝගාමියා නම් මේ පර්යේෂණ ග්‍රන්ථය. ස්තුතියි සුමුද ඔබට. එෂාන් ඉමල්ක විජේරත්න කියන්නේ මේ බොහොම මං හිතන්නේ තාරුණ්‍ය නියෝජනය කරන රචකයෙක්. ඒ වගේම තමයි මහාචාර්ය නිර්මල් රංජිත් දේවසිරි මහත්මයාත් ඒ වගේම සම්මානිත මහාචාර්ය මාලනී ඇඳගම මහත්මියත් මේ සියලු දෙනාගේ ව්‍යායාමය වන්නේ මේ ඉතිහාසය හෝ වේවා එහෙමත් නැත්නම් අපි පොදුවේ සාහිත්‍ය මේ අනාගතයට බාර දෙන්නට මේ තාරුණ්‍ය නියෝජනය කරමින් එෂාන් මහත්මයා සිදු කරන්නේත් එයයි. ඒ නිසා මොහුට එකතු වෙන්නට තවත් ඉදිරි පරම්පරාවක් තියෙනවා. ඒ නිසා අපි ආරාධනා කරන්නේ බුද්ධිමත් විදිහට ඒ ප්‍රබුද්ධ මනසත් සමගින් ඒ ගමන යන්නට ඔබේ දරුවාට මඟ පෙන්වන්නට කියවන්න මේ පොතපත මේ ඉතිහාසඥයා පිළිබඳව එහෙම නැත්නම් ලංකාවේ ඉතිහාසය පිළිබඳව එහෙම නැත්නම් ලෝකයේ ඉතිහාසය ඔබේ දරුවාට වැදගත් වෙනවා ඒ අනාගත මිනිසා නිර්මාණය කිරීම උදෙසා. ස්තුතියි ඔබ සියලුම දෙනාට. අද දවසේ අපි පොතයි හිතයි වැඩසටහන තුලින් සාකච්ඡා කළේ ජී.සී. මෙන්ඩිස් නැමැති ඉතිහාසඥයා පිළිබඳව ලියවුණ පර්යේෂණ කෘතිය සම්බන්ධවයි මෙහි මේ රචනා කරේ එෂාන් ඉමල්ක විජේරත්න මහත්මයා. ස්තුතියි ඔබට පොතයි හිතයි වෙනුවෙන් පැමිණියාට. ඒ වගේම තමයි අද දවසේ මේ සඳහා විචාරයන් ලබා දෙන්නට අපිත් එක්ක විචාරක දෙපළක් සහභාගී වුණා. ඒ තමයි මහාචාර්ය නිර්මල් රංජිත් දේවසිරි මහත්මයා. ස්තුතියි ඔබට පැමිණියාට පොතයි හිතයි වෙනුවෙන් කතා කරන්නට. ඒ වගේම තමයි සම්මානිත මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය. ස්තුතියි ඔබටත් පැමිණියාට අපත් සමග විචාරයන් ලබා දෙන්නට. සුමුද චතුරානි ජයවර්ධන ඔබටත් බෙහෙවින්ම ස්තුතියි වෙනදා වගේ අපේ මේ විචාරාත්මක වැඩසටහන ප්‍රතිචාර වට සියල්ල මෙහෙයුවාට. නැවතත් අපි ඔබ හමුවට එනවා මේ සාහිත්‍යයට යමක් එකතු කරන්නට ඒ ප්‍රබුද්ධ මනසින් යුත් සහෘදයා බිහි කිරීමට අපි අද දවසේ මේ ආකාරයෙන් සමුගන්නවා පොතයි හිතයි තුලින් ලබන සතියේ අපි ඔබව මුණ ගැහෙනවාට ප්‍රාර්ථනා කරන ඔබට සුබ සතියක්.